තීරු බදු. ඔබේ මාතෘකාව වෙන්න ඕනේ තීරු බදු. හරි දරුවනේ. අපි මේ තීරු බදු කියලා කියන්නේ මොනවද? රජ්‍ය විසින් හඳුන්වලා දීලා තියෙන එක් බදු වර්ගයක්. ඒ තමයි පුතා සමහර භාණ්ඩ ආනයනයේදී වගේම අපනයනයේදී. ආනයනයේදී ඒ කියන්නේ වෙනත් විදේශ රටකින් අපි භාණ්ඩ ගෙන්නනකොට එහෙමත් නැත්නම් විදේශ රටකට අපි භාණ්ඩ විකුණනකොට නැත්නම් විකුණනකොට කියන්නේ විදේශ රටකට අපි යවනකොට එහි වටිනාකමින් කොටසක් රජයට බදු මුදලක් ලෙස ගෙවන්න ඕන. භාණ්ඩ ආනයනයේදී මෙන්ම අපනයනයේදී එහි වටිනාකමින් කොටසක් රජයට බදු මුදලක් ලෙස ගෙවන්න ඕන. එසේ රජය අය කරන බදු මුදල තමයි පුතා තීරු බදු මුදල ලෙස හඳුන්වන්නේ. තීරු බදු කියලා හඳුන්වන්නේ. මෙම බදු මුදල අය කරන්නේ පුතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ. ඔබට පේනවා ඇති ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධ තොරතුරු කිහිපයක්. රේගුව ලොව දෙවැනි පැරණිම වෘත්තීය ලෙස සැලකෙන රේගු සංකල්පයේ ගොඩනැගී ඇත්තේ බදු අය කර ගැනීමේ සම්ප්‍රදාය මත දිවයින තුල රේගු පරිපාලනය පිළිබඳ සම්පූර්ණ බලතල රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත පැවරී ඇත. ශ්‍රී ලංකාවේ රේගුව ආරම්භ වෙන්නේ පුතේ 1806 ජූනි මාසයේ. එහි මව් නියෝජිතයා තමයි මුදල් අමාත්‍යාංශයට තමයි මේක අයිති වෙන්නේ. මුදල් අමාත්‍යාංශයට. ඉතින් මේ රේගු දෙපාර්තමේන්තුව තමයි මේ තීරු බද්ද අය කරන්නේ. මේ රේගු දෙපාර්තමේන්තුවේ ශාඛාවන් පිහිටලා තියෙනවා වරායන් වල, ගුවන් තොටුපළවල් වල. මොකද මේ භාණ්ඩ ආනයනය හා අපනයනය සිදු වෙන්නේ වරායන් ගුවන් තොටුපළවල් හරහා හින්දා ඒ ස්ථානවල රේගු දෙපාර්තමේන්තුවේ ශාඛාවන් පිහිටලා තියෙනවා. ඒ වගේම අපේ රටේ තීරු බදු සහන, ඒ කියන්නේ තීරු බදු නොගෙවා විශේෂයෙන් වාහන වගේ ආනයනය කිරීම සඳහා වරප්‍රසාදලත් කණ්ඩායම් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි ඔය අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඒ වගේම පරිපාලන ශාස්ත්‍රයේ රැකියා කරන අයට දීලා තියෙනවා වරප්‍රසාදයක් විදිහට තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ අවස්ථාව. ඒ වගේ වරප්‍රසාද දෙනවා. ඒ වගේම විදේශ සේවාවල නියුතුව සිට ආපසු පැමිණෙන පුද්ගලයින්ට විදේශ රටවල වල සේවය කරලා ආපසු පැමිණෙන පුද්ගලයන් සඳහා ඇතැම් භාණ්ඩ තීරු බදු රහිතව මිලදී ගත හැකි වන ආකාරයට ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පිහිටවල තියෙනවා. දැන් අපි විදේශ රටක සේවය කරලා මේ රටට පැමිණෙනකොට ඔවුන්ට අවස්ථාවක් දීලා තියෙනවා ගුවන් තොටුපළේම තියෙනවා තීරු බදු රහිත ඩියුටි ෆ්‍රී තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සපයලා දීලා තිනවා. ඒ අදාළ සාප්පු සංකීර්ණ ගුවන් තොටුපළේම තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි මේ තීරු බද්ද සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ආනයන අපනයනය කරන භාණ්ඩ වර්ගය අනුව ඒ අය කරන තීරු බදු ප්‍රතිශතය පුතා වෙනස් වෙනවා. අය කරන තීරු බදු ප්‍රතිශතය වෙනස් වෙනවා. ආනයන අපනයනය කරන භාණ්ඩවල වර්ගය අනුව හැම එකකටම එකම ප්‍රමාණය අය කරන්නේ නැහැ.
දැන් විශේෂයෙන් වාහන ආනයනයේදී වාහන අපේ රටෙන් අපනයනය කරන්නේ නැහැ. ආනයනයේදී අපි ගෙවන තීරුබද ඉතා විශාල අගයක්. ඉතා විශාල අගයක් තමයි අපි ගෙවන්නේ. ඒ හින්දා තමයි ඉහළ වටිනාකමකට මේ වාහනවල අගේ යන්නේ. හරි. අපි පුංචි සටහනක් ගමු. ලියන්න තීරුබද්ද කියලා. තීරුබද්ද නැත්නම් තීරුබදු කියලා ලියන මාතෘකාව. තීරුබදු ඒ යටතේ ලියන්න සමහර භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී සමහර භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී ආනයනයේදී හා අපනයනයේදී එහි වටිනාකමෙන් කොටසක් රජයට බදු මුදලක් ලෙස ගෙවිය යුතුය. රජයට බදු මුදලක් ලෙස ගෙවිය යුතුය. සමහර භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී එහි වටිනාකමින් කොටසක් රජයට බදු මුදලක් ලෙස ගෙවිය යුතුය. කරුණු විදිහට ලියා ගන්න. දෙවෙනි කරුණ එම කොටස තීරණය කරනු ලබන්නේ එක් එක් භාණ්ඩ වර්ගය අනුව ප්‍රතිශතාත්මකවය. එක් එක් භාණ්ඩ වර්ගය අනුව ප්‍රතිශතාත්මකවය. නැත්නම් ප්‍රතිශතයක් ලෙසය කියලා ලියන්න. ප්‍රතිශතයක් ලෙසය. එක් එක් භාණ්ඩ වර්ගය අනුව ප්‍රතිශතයක් ලෙසය. එක් එක් භාණ්ඩ වර්ගය අනුව ප්‍රතිශතයක් ලෙසය. කරුණු විදිහට ලියා ගන්න. ඊළඟ කරුණ එම ප්‍රතිශතය තීරුබදු ප්‍රතිශතය ලෙස හඳුන්වයි. එම ප්‍රතිශතය තීරුබදු ප්‍රතිශතය ලෙස හඳුන්වයි. තීරුබදු ප්‍රතිශතය ලෙස. තීරුබදු ප්‍රතිශතය. ඒ අනුව දරුවනි දැන් මේක අපි තීරුබදු ප්‍රතිශතය ලෙස තමයි හඳුන්වන්නේ. එතකොට ඔව් කියන්න පුතා. සර් ආයි දෙවෙනි කරුණ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? දෙවෙනි කරුණ එන්නේ පුතේ භාණ්ඩ වර්ගයෙන් එක් එක් භාණ්ඩ වර්ගයේ අනුව එක් එක් භාණ්ඩ වර්ගයේ අනුව එක් එක් භාණ්ඩ වර්ගයේ අනුව දැන් මම කිව්වේ අර කොටස අය කරනු ලබන්නේ එක් එක් භාණ්ඩ වර්ගයේ අනුව ප්‍රතිශතාත්මකවය.
ප්‍රතිශතාත්මකවය නැත්නම් ප්‍රතිශතයක් ලෙසය. ප්‍රතිශතාත්මකවය නැත්නම් ප්‍රතිශතයක් ලෙසය. thank you sir. හරිද? ප්‍රතිශතයක් ලෙසය. එතකොට එම ප්‍රතිශතයේ තීරුබදු ප්‍රතිශතයේ ලෙස හඳුන්වයි. එම ප්‍රතිශතයේ තීරුබදු ප්‍රතිශතයේ ලෙස හඳුන්වයි. එතකොට අපි තීරු බද්ධ ගණනය කරන්නේ මේ ආකාරයට ආනයනික හෝ අපනයනික වටිනාකම තියෙනවනේ. ආනයනික හෝ අපනයනික වටිනාකම. අන්නේ වටිනාකම අපි ගුණ කරනවා පුතා තීරුබදු ප්‍රතිශතය. තීරුබදු ප්‍රතිශතය. ඔන්න ඔහොම තමයි පුතා තීරුබද්ධ අපි අය කරන්නේ. ආනයනික හෝ අපනයනික වටිනාකම ගුණ කරන තීරුබදු ප්‍රතිශතය. මේ තීරුබදු ප්‍රතිශතය තීරණය කරන්නේ රේගුවෙන්. මධ්‍යමාන්ද උපදේශ මත මේ රේගුවෙන් තමයි ඒක තීරණය කරන්නේ. කොච්චරක්ද අය කරන්නේ 100ට කියලා. ඔක සටහන් කරගන්න. ඊට පස්සේ අපිට සමහර වෙලාවට ගැටලු විසඳීම් වලදී අපිට අවශ්‍ය වෙන මේ තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. එතකොට අපි තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්නේ මෙතන එනවනේ මේ තීරුබද්ධ තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්නේ මේ තීරුබද්ධ අපි බෙදනවා ආනයනික හෝ අපනයනික වටිනාකමෙන්. අපනයනික වටිනාකම භාගයක් ලෙස ආවට පස්සේ අපි ඒකේ ප්‍රතිශතයක් බවට පත් කරන්නේ පුතා. ඒ ලැබෙන අගය අපි ගුණ කරනවා 100% ප්‍රතිශතයක් කරගන්න. අන්න ඒකත් අපිට ගැටළු විසඳීම් වලදී වැදගත් වෙන සම්බන්ධයක්. ඒකත් ලියලා කොටු කරගන්න. තීරුබද්ධ සටහන් කරගෙන ඉවර නම් දැනුවත් කරන්න පුතා. හරිද?
හරි මම හිතනවා ඔබ හරි කියලා. එතකොට ඔන්න ඔය කරුණ. ඊට අමතරව ඊළඟට ලියාගන්න ඊළඟ කාරණාව මෙම බදු මුදල අය කරනු ලබන්නේ මෙම බදු මුදල අය කරනු ලබන්නේ මෙම බදු මුදල අය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසිනි. මෙම බදු මුදල අය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසිනි. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසිනි. රේගු දෙපාර්තමේන්තුව විසිනි. හරි. ඉතින් ඊතුරු කාරණා ඔබේ මතකයේ තියාගන්න. විදේශ නියුක්තිකයන් සඳහා මෙරටට පැමිණෙනකොට බදු තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ වරප්‍රසාද ලැබිලා තියෙනවා. ඒ වගේම පරිපාලන ශාස්ත්‍රයේ, දේශපාලන ශාස්ත්‍රයේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේ පුද්ගලයින්ට වරප්‍රසාදයක් තියෙනවා. තීරු බදු රහිතව වාහන ගෙනීමේ වරප්‍රසාදය. ඒකෙන් රජයට බොහෝ මුදල් අහිමි වෙනවා. දැන් තීරු බද්දෙන් මේ බදු මුදල් අවශ්‍ය වෙන්නේ රජයේ පුනරාවර්තන වියදම් පියව ගන්න. ඒතර පුනරාවර්තන වියදම් පියව ගන්න අවශ්‍ය කරන මේ මුදල් ඒකට ඒ වගේ වරප්‍රසාදලත් කණ්ඩායමෙන් අය නොකිරීම නිසා එතන බොහෝ මුදල් රජයට අහිමි වෙනවා. ඉතින් ඒවා යම් ආකාරයකට වරප්‍රසාද. අපි දැන් ගැටළු වලට යමු. අපි බලමු මේ හා සම්බන්ධව කොහොමද ගැටළු විසඳන්නේ කියලා. මේ ගැටළු විසඳීමට ඇත්තටම මූලික වන ආම්පන්න දෙකක් තමයි මම ඕගලන්ට අර ඉස්සර ඉදිරිපත් කරේ. මෙන්න ලියන්න පළවෙනි ගැටලුව අපි පළවෙනි ගැටලුව ගමු. ඔබ ලියා ගන්න මම කියනකොටම මෝටර් රථයක් ආනයනයේදී සියයට 60ක තීරු බද්දක් අය කරයි. 60ක තීරු බද්දක් අය කරයි. ආනයනික වටිනාකම රුපියල් 2 මිලියනයක් නම් ලක්ෂ 20ක් 2 මිලියනයක් නම් ආනයනකරු පළවෙනි ප්‍රශ්නේ ගෙවන තීරු බද්ද කොපමණද? ගෙවන තීරු බද්ද කොපමණද? ගෙවන තීරු බද්ද කොපමණද? දැන් වාහනේ ආනයනය කරන පුද්ගලයා අපි හඳුන්වන්නේ ආනයනකරු කියලා. සමහර වාහන අපි ආනයනය කරන්නේ විකිණීම බලාපොරොත්තු වෙයි. ආනයනකරු. දැන් මෑත භාගයේ ඔබ දන්නවා වාහන ආනයනයේ සීමා කරලා තියෙනවා. නේ? වාහන ආනයනයේ සීමා කරලා තියෙනවා. එතකොට මේ තීරු දැන් මේ ආනයනකරු රජයට මේ වාහනේ ආනයනය කිරීම නිසා රජයට මේ ආනයනික වටිනාකමෙන් 60ක් ගෙවන්න ඕන.
දැන් අපෙන් අහන්නේ ගෙවන තීරු බද්ද කොච්චර කියලා. පුතාලා දන්නව ප්‍රතිශත සම්බන්ධ ගැටලු විසඳනකොට එහෙමනම් අපි මොකද කරන්නේ? ප්‍රතිශත සම්බන්ධ ගැටලු විසඳීමේදී එතකොට අපි දන්නවා මේ රුපියල් 2 මිලියනය මේ 2 මිලියනය ඒ 2 මිලියනෙන් 60ක් අපි ගණනය කරනවා 60ක්. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මෙතනදී අපිට සරල වෙනවා CA එකයි. එතකොට මෙතන CA එන්නේ 20000යි. 20000යි නේ බිංදු දෙකක් අයින් වුණා. ඒක ආයි 60න් ගුණ වෙනවා 6 වරක් 2 12යි. අගට බිංදු මෙතන 4යි 1යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි කලාප වලට වෙන් කරමු. ඒතර කලාප වලට වෙන් කරාම 1 මිලියන 200,000 බලන්න රජයට මේ ආනයන කරු ගෙවනවා මේ වාහනය ආනයනය කිරීම නිසා 1 මිලියන 200,000ක මුදලක් රජයට ගෙවනවා. රජයට 7-5ක්වත් වැය වෙලා නෙමෙයිනේ. මිලියන 2ක වාහනයක් මොහු ආනයනය කරනවා මේ ඒතකොට මිලියන 2 ගෙවන්නේ ආනයන කරුම තමයි. ආනයනික වටිනාකම. ඒතකොට 160ක් වුණාම ඔබට පේනවා 20000 6ක් නේ 6 වරක් 2 12යි 120යි. එතන මෙතන තව 6 වරක් 2 12යි ඒක බිංදු 5ක් එනවනේ. හරිනේ. 1 මිලියන 200,000යි. රජයට මේ එක් වාහනයක් ආනයනය නිසා 1 මිලියන 200,000ක මුදලක් රජයට ලැබෙනවා. ඉතින් මේ වගේ වාහන ආනයනයේදී පුතේ ඉහළ තීරුබදු ප්‍රතිශතයක් රජය අය කරනවා. සමහර සුඛෝපභෝගී වාහනවල සඳහා 100ට වඩා වැඩි ප්‍රතිශතයක් අය කරන තීරුබද්ද ලෙස. තීරුබද්ද ලෙස. මේකේ දෙවෙනි කොටස දැන් මේක වෙන්නේ මොකද්ද කියලා ඔන්න බලන්නකො මේ දෙවෙනි කොටස තීරුබදු ගෙවීමෙන් පසු වාහනේ වටිනාකම අහනවා. තීරුබදු ගෙවීමෙන් පසු වාහනේ වටිනාකම. තීරුබදු ගෙවීමෙන් පසු වාහනේ වටිනාකම තමයි අපි ඊළඟට අහන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මොහුට වාහනේ ආනයනය කරන්න ආනයනික වටිනාකම මිලියන 2ක් වුණා. තීරුබද්ද 1 මිලියන 200,000ක් වුණා ගෙව්වා. එතකොට මේ දෙකේ වටිනාකමේ එකතුව තමයි ආනයනයෙන් පසු වටිනාකම වෙන්නේ. එතකොට ඔබට පැහැදිලිව පේනවා 3 මිලියන 200,000ක්. දැන් වාහනේ වටිනාකම 3 මිලියන 200,000ක්. ඒ කියන්නේ උත්තරය 3 මිලියන 200,000ක්. නේ 3 මිලියන 200,000ක්. ඉතින් ඊළඟට ඇත්තටම වෙන්නේ මේ ආනයනයයි තීරුබදු ගෙවීමයි පසු මොහු ලාභය බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ වාහනයේ වරායින් අදාළ තමන්ගේ වාහන අංගනේ නැත්නම් තමන්ගේ වාහන සේල් එකට ගේන්න ප්‍රවාහනය වෙනවා. ඊට පස්සේ ලියාපදිංචිය සඳහා වියදමක් යනවා. ආයි එතනදිත් රජයේ බද්දක් අය කරගන්නවා. නේ ওই විදිහට ඊට පස්සේ මේක විකිණීමේදී තව වෙනම බද්දක් අය කරගන්නවා වැට් එකක්. එකම භාණ්ඩය සඳහා දුවේ පුතේ රජයේ බදු කිහිපයක් අය කරගන්නවා. දැන් මේ වාහනේම ගත්තොත් එහෙම ඔන්න බලන්න. වාහනේ ආනයනයේදී තීරුබද්දක් අය කරනවා. ඊට පස්සේ ඒ වාහනේ ලියාපදිංචි කිරීමේදී තව මුදලක් අය කරගන්නවා. ඊළඟට මේ අපි ගත්තොත් එහෙම මේක දැන් විකිණීම සඳහානේ ගේන්නේ. ඒතකොට මේ භාණ්ඩේ විකිණීමේදී තව ඉදිරියේදී අපි කතා කරන වැට් එක නැත්නම් භාණ්ඩ හා සේවා බද්ද අය කරගන්නවා. ඊට පස්සේ ව්‍යාපාරේ පවත්වාගෙන යන දැන් මොකක් මේක ව්‍යාපාරයක් නේ. ඒතකොට ව්‍යාපාරේ පවත්වාගෙන යාම සඳහා එතනදී බද්දක් රජය කරන ව්‍යාපාර පිරිවැටුම් බද්ද කියලා. ඉතින් මේ විදිහට මම මගේ දැනුම අනුව ගත්ත බදු කිහිපයක් ඊටත් අමතරව තව බදු මේ එකම භාණ්ඩය සඳහා යෙදෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ විදිහට බැලුවාම රජයට බොහෝ මුදලක් මේ එක් භාණ්ඩයකින් අය වෙනවා. නේද? ඔන්න ඔහොමයි තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම 3 මිලියන 200,000යි. මම හිතන්නේ ඔබ සටහන් කරගන්න නැති ඔබට අවබෝධ වෙන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් ඒ මොහොතේම අහලා විසඳ ගන්න ඕන. හරි?
අපි එනවා ඊළඟට දෙවෙනි උදාහරණයට. අපි ඔබයි මායි සාකච්ඡා කරන දෙවෙනි උදාහරණය. ඇත්තටම දුවේ පුතේ මෙතන ටිකක් සරලව බැලුවොත් ඔබට මෙතන රාශීන් තුනක සහසම්බන්ධතාවයක් තමයි දකින්න තියෙන්නේ. රාශීන් තුනක්. එකක් තමයි ආනයනික හෝ අපනයනික වටිනාකම. අනිත් එක තීරුබදු ප්‍රතිශතය. අනිත් එක වෙන්නේ අය කරන තීරුබද්ද නැත්නම් තීරුබද්දෙන් පසුව එහි වටිනාකම. ඔන්න ඔය තුන් කට්ටුව මේ රාශීන් තුන අතර සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. මේකෙන් ඔබට දෙකක් දුන්නාම ඉතුරු එක හොයාගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපිට දුන්නේ අය කරන මේ ආනයනික අපනයනික වටිනාකම දුන්නා, තීරුබදු ප්‍රතිශතය දුන්නා, අපි තීරුබද්දත් හෙව්වා, තීරුබද්දෙන් පසුව එහි වටිනාකම හෙව්වා. දැන් ඕකේ එතකොට අපිට ප්‍රතිශතය දීලා, පසු වටිනාකම දීලා ආනයනික වටිනාකම අහන්නත් පුළුවන්. ආනයනික වටිනාකම දීලා, පසු වටිනාකම දීලා ප්‍රතිශතය අහන්නත් පුළුවන්. ඔබ තේරුම් ගත යුතු දේ තමයි ගැටලුවේ ස්වභාවය, ගැටලුවේ අන්තර්ගතය දී ඇති තොරතුරු සමුදාය හඳුනගෙන ඔබ අහන්නේ කොහොමද කියන එකට ඒක ගලප ගන්නයි තියෙන්නේ ඔබේ දැනුමත් සමග. නේද? ඒකට තමයි අපි අත්දැකීම් ගන්න ඕනේ, ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. අපි යමු දෙවෙනි උදාහරණේ ලියා ගන්න. උදාහරණාංක 2. උදාහරණාංක 2 දරුවනි. ශ්‍රී ලංකාවේ සිට මැද පෙරදිග රටවලට ශ්‍රී ලංකාවේ සිට මැද පෙරදිග රටවලට රුපියල් 300,000ක් වටිනා පළතුරු තොගයක් අපනයනය කිරීමේදී පළතුරු තොගයක් අපනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව මගින් තීරුබද්ද ලෙස රුපියල් 18,000ක් අය කරයි. අපනයන කරුට ගෙවීමට සිදුවන තීරුබදු ප්‍රතිශතය සොයන්න. අපනයන කරුට ගෙවීමට සිදුවන තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. ඔබෙන් අහන්නේ ප්‍රතිශතය පුතේ. තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. එතකොට අපි කොහොමද මේකට විසඳුම හොයන්නේ? දෝල පුතාලට මම කිව්වා තීරුබදු ප්‍රතිශතය හැදෙන්නේ ඔබට මතකද? මෙතනට එන්න ඕන පුතා අය කරන තීරුබද්ද. අපේ ගැටලුව තුල ඒ දත්තේ තියෙනවා. අය කරන තීරුබද්ද රුපියල් 18,000යි. ඒ කියන්නේ 18,000 මෙතනට එන්න ඕන. ආනයනික අපනයනික වටිනාකම, ආනයනික හෝ අපනයනික වටිනාකම ඒකත් අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ 300,000යි. 300,000ට 18,000ක් අය කරනවා.
ප්‍රතිශතයක් බවට පත් කරන්න අපි මොකද කරන්නේ? එන උත්තරය අපි ගුණ කරනවා 100%. ප්‍රතිශතය කරන්නේ 100%. දැන් මේක අපි සරල කරමු. එතකොට අපිට පැහැදිලිව පේනවා මේකේ 1000න් බෙදුවාම මෙතන 18යි 1000න් බෙදුවාම මෙතන 300යි 100න් බෙදුවාම 1යි 100න් බෙදුවාම 3යි 3න් බෙදුවාම 1යි 3න් බෙදුවාම 6යි ප්‍රතිශතය එන්නේ පුතා 106යි 100කට ආනයන වර්ණාකම 100යි නම් 100කට රුපියල් 6ක් තීරු බද්ද ලෙස අය කරනවා. අපනයනික වර්ණාකම 100යි නම් රුපියල් 6ක් අය කරනවා. ඒක තමයි ප්‍රතිශතයක් විදිහට ඒක. ඔන්න ඔහමයි ඔබේ උත්තරේ ගැලපෙන්න ඕනේ. එතනදී අපි අර කිව්ව විදිහට ආනයනික අපනයනික වර්ණාකම දීලා තීරු බද්ද දීලා ප්‍රතිශතය අපෙන් ඇහුවේ. අපෙන් ඇහුවේ ප්‍රතිශතය. අපි දැන් තුන්වෙනි උදාහරණයට යන්න හදන්නේ. තුන්වෙනි උදාහරණයට. ඔබ ලියාගෙන ඉවරද? පැතුම් ලියාගෙන ඉවරද? පැතුම් නේද ඉන්නේ? පැතුම් පැතුම් පැහැදිලිද? Please. ඔව්. හරි පුතා. අපි යමු එහෙනම් තුන්වෙනි උදාහරණයට. අපි එනවා තුන්වෙනි උදාහරණය. ඔබ දන්නවා දැන් මම තුන්වෙනි උදාහරණය ගොනු කරන්නේ තීරුබදු අය කිරීමට පෙර වටිනාකම සම්බන්ධ ගැටලුවක් කියලා නේ. ලියන්නේ මෙහෙම. ආනයනය කරන ලද රූපවාහිනී යන්ත්‍රයක් සඳහා ආනයනය කරන ලද රූපවාහිනී යන්ත්‍රයක් සඳහා රූපවාහිනී යන්ත්‍රයක් සඳහා එහි වටිනාකමෙන් එහි වටිනාකමෙන් 15%ක තීරු බද්දක් අය කිරීමෙන් පසු තීරු බද්දක් අය කිරීමෙන් පසු එහි වටිනාකම රුපියල් 28750ක් විය. 28750ක් විය. තීරුබදු අය කිරීමට පෙර වටිනාකම සොයන්න. තීරුබදු අය කිරීමට පෙර වටිනාකම සොයන්න. තීරුබදු අය කිරීමට පෙර වටිනාකම සොයන්න. ඔබට අවස්ථාව මම දෙන්නම්. පුංචි විනාඩි 5ක් දෙන්නම් ඔබට. ඔබ පිළිතුර ගලපන්න බලන්න. මේකේ දැන් ඔබ මං දත්ත හරියට විශ්ලේෂණය කරන් තීරුබදු ප්‍රතිශතය දීලා තියෙනවා. තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම දීලා තියෙනවා. ඔබෙන් අහන්නේ තීරුබදු අය කිරීමට පෙර වටිනාකම. ප්‍රතිශත සම්බන්ධව ගණනය කිරීම ඔබ හොඳාකාරව දන්නවා. 8 පන්තියේදී 9 පන්තියේදී අපි හුරු වුණා. ඒ හින්දා දැන් ඔබට අවස්ථාව මේකට පිළිතුර ගලපන්න බලන්න සුළු කිරීම සහිතව.
හරිද දරුවනි? කීයද ආවේ උත්තරේ? හදපු කෙනෙක් කියන්නේ? හ්ම්? ඉසුලට කීයද ආවේ උත්තරේ? ඉසුල පුතා? ආ? රුපියල් 24,438.50. සත ගාණක් ආවද? චන්දියට කීයද ආවේ? රුපියල් 25,000. ඔව්. අත් බලමු. ඔන්න බලන්න. මෙතනදී පුතේ තේරුම් ගන්න ඕන දේ තමයි මෙහෙම. අපිට ආනයනයට පෙර සහ පසු අතර සම්බන්ධයක් නේ පුතා මෙතන තියෙන්නේ. ආනයනයට පෙර පසු. ඉතින් මෙතන අපිට මේ සම්බන්ධතාවයේ ගොඩ නැගෙන්නේ මේ ප්‍රතිශතයේ පදනම් වෙලා. ඒ කියන්නේ 115. තීරුබදු ප්‍රතිශතය. දැන් මෙතනින් අපි තර්ක කරා. ඔන්න ඉසුල හොඳට බලා ගන්න. 115න් අපි මෙතන තර්කයේ ගොඩ නගන්නේ. මෙතනින් කියන්නේ පුතා 100ක් නම් පෙර වටිනාකම රුපියල් 15ක් තීරුබදු ගෙව්වට පස්සේ පසු වටිනාකම 115යි. ඒක පැහැදිලිද? රුපියල් 100යි නම් පෙර වටිනාකම රුපියල් 15ක තීරුබද්දක් ගෙවුවාම පසු වටිනාකම 115යි. දැන් අපි ඔය කියන තර්කය මෙතනට අපි ගොනු කරනවා. මෙතන අපිට දෙන්නේ තීරුබදු අය කිරීමෙන් පසු වටිනාකම 28000. පසු වටිනාකම අපිට දෙන්නේ 28750යි. 28750යි. අපෙන් අහන්නේ පෙර වටිනාකම. මේක අපි දන්නේ නැහැ x. එතකොට මෙතන තියෙන්නේ සමානුපාතයක්. අපි මේක කියන්නේ අනුලෝම සමානුපාතයක්. එහෙමනම් දැන් අපිට පුළුවන් පුතා මේක හරස් ගුණිතය කරලා ගන්න. මේ ගුණිතයයි මේ ගුණිතයයි සමානයි. එතකොට අපිට x එකවර ගන්න පුළුවන්. x නැති ගුණිතේ මුලින්ම ගුණ කරනවා 28750. අපි ගුණ කරනවා 100ෙන්. බෙදනවා පුතේ 115ෙන්. 115. ඔන්න ඕකයි සුළු කරගන්න ඕනේ. ඔන්න ඕකයි අපිට සුළු කරගන්න ඕනේ. ඉතින් එකපාර අපිට විශාල සංඛ්‍යාවලින් සරල වෙන බව පේන්නේ නැත්නම් අපි මේක සරල කරගමු කුඩා අගයන් වලින්. දැන් අගට බිඳුව තියෙනවා 5 තියෙනවා නම් අපිට පැහැදිලිව 5න් බෙදෙනවා. මම 100 පරිස්සම් කරගන්නවා දැනට. 100 තියාගන්න. 100න් ගුණ කරන්න ලේසි හින්දා. 5න් බෙදමු. ඔන්න බලන්න. 28ට 5ව 5යි 25යි ඉතුරු 3යි 37ට 37ට 7යි 35යි ඉතුරු 2යි 25ට 5යි 5750. මෙතනත් 5න් බෙදුවම 5ව 2ක් 10යි 23යි නේ 23යි. 5 3 15 5 2 10යි 11යි. ඊට පස්සේ අපි බැලුවොත් තවත් බැලුවොත් මෙතන 3750 sorry 5750 අපි 23න් බෙදනවා. 23න්. එතකොට මෙතන අපිට එන්නේ 23ව 2යි. එතකොට 46යි. 46යි. 46යි වුණාම මෙතන ඉතුරු වෙනවා 11. 115යි. 115යි කියන්නේ පුතා 5යි. 5 3 15 5 10යි 11යි 5යි 115යි. ඉතුරු වෙනවා බිඳුවක්. එතකොට බිඳුවට අපි ගන්නවා බිඳුවක්. එතකොට මෙතන 250යි එන්නේ. එහෙනම් 23ව 1යි මෙතන 23ව 250යි. ඒ 250 100ෙන් ගුණ කරාම 25000යි. අවසානයේ අපි උත්තරේ ගලපලා ලියනවා. එම නිසා
තීරු මෙන්න මෙහෙම ලියවෙන්න ඕන. තීරු බදු ගෙවීමට පෙර වටිනාකම රුපියල් 25000ක් කියලා. ඔන්න ඔහම ලියවෙන්න ඕන පුතා. ඉසුල දැන් පැහැදිලිද කොතනද ඔයාට වැරදුනේ කියන්නේ? ඔයා 28750න් 115ක් කිව්වද? මෙන්න මේ වගේ අවස්ථාවක මෙන්න මේ ආකාරයට ගලපා ගැනීම තමයි හරි වැදගත් වෙන්නේ. හොඳට මතක තියාගන්න. පෙර වටිනාකම ඔබෙන් අහනවා නම් මෙන්න මේ සම්බන්ධය තුලින් ඔබට ගැටලු විසඳන එක හරි පහසුයි. ඔන්න ඔහොම. එහෙමනම් අපි දැන් අවස්ථා 3 සපුර ගත්තා. එකක් තමයි ආනයනික වටිනාකමයි තීරු බදු ප්‍රතිශතයයි දීලා ඔබෙන් තීරු බද්ද හෝ තීරු බද්දෙන් ගෙවීමෙන් පසු වටිනාකම අහන්න පුළුවන්. ඊළඟට පෙර වටිනාකමයි පසු වටිනාකමයි දීලා ඔබෙන් තීරු බදු ප්‍රතිශතය අහන්න පුළුවන්. ඊළඟට ප්‍රතිශතයයි පසු වටිනාකමයි දීලා පෙර වටිනාකම ඔබෙන් අහන්න පුළුවන්. ඔය තුන හැර වෙන එකක් මේකේ අහන්න නැහැ. නේද දරුවෝ? ඔන්න ඔය අවස්ථා තුන හරියට පුරුදු පුහුණු වුණාම ඔබට එවැනි ගැටලු පැහැදිලිව විශ්වාසයෙන් යුතුව විසඳන්න හැකියාව, ධෛර්යය, ශක්තිය ලැබෙනවා. right. මම හිතන්නේ ඔබට මේක තේරෙන්නේ නැති කියලා. සුළු කිරීමෙන් හරි කල්පනාවෙන් කරන්න කිසිම සුළු කිරීමක් ඔබේ කටු වැඩක් වෙන්නේ නැහැ. ඒවා අපිට උත්තරපත්‍ර පරීක්ෂාවේදී හරි වැදගත් වෙනවා. ඔබ මොනවද එතන කරලා තියෙන සුළු කිරීම කියලා. හරි? ගණිත කර්ම මොනවද කියලා. එහෙමනම් දුවේ පුතේ අපි ඔය සාකච්ඡා කරේ තීරු බදු ගැන. අපි බලමු මම දුන්නු පැවරුම තියෙනවනේ ඔබට ටියුට් එකේ. එතකොට ඒ හා සම්බන්ධව මේ තියෙන අභ්‍යාස. දැන් මම මෙතන මේ වෙලාව ගන්න ලබන සතියේ ලබන දවසේ ඉඳන් මම මේක සාකච්ඡා කරන මේ 6 වෙනි අභ්‍යාසය. අචුපතේ අභ්‍යාස වලට අමතරව මෙන්න මේ 6 වෙනි අභ්‍යාසය ඔබ කළ යුතුමයි. නේ බලන්න. ඒකේ ඒ කාණ්ඩ වලට වෙන් කරලා උදාහරණත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. ඒ දීලා තියෙන ඉඩ ප්‍රමාණය තුල ඔබ මේක කළ යුතුයි. හරි? හරි. එහෙනම් දැන් අපි එන්නේ ආදායම් බදු සම්බන්ධ කාරණාවට. ආදායම් බදු සම්බන්ධ කාරණාවට. ආදායම් බදු වලට තමයි පුතා අපි දැන් එන්න හදන්නේ. ලියන්න මාතෘකාව ආදායම් බදු කියලා. ආදායම් බදු සම්බන්ධව තමයි අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. right. ලියන්න මෙහෙම. දැන් මම පැහැදිලි කිරීමක් කරොත්. දුවල පුතාලා දන්නවා යම් පුද්ගලයෙකුට තම සේවා නියුක්තියෙන් ඒ කියන්නේ යම් සේවා ආයතනයක සේවය කිරීම හෝ තමා සතු දේපල වලින් හෝ පවත්වාගෙන යන ව්‍යාපාරයකින් හෝ ඔය එක් අවස්ථාවනේ අවස්ථා කිහිපෙම වෙන්න පුළුවන්. අපි රැකියාවක් කරනවා, ඒ වගේම මා සතු දේපල තියෙනවා. ඒ දේපල වලින් මට මාසික ආදායමක් උපයනවා මම. ඒ වගේම මම ව්‍යාපාර කටයුතුකුත් කරනවා. ඒතර ඒ අවස්ථා සියල්ලම අදාළයි. එසේ ලබන වාර්ෂික ආදායමක් තියෙනවනේ අපි. වාර්ෂික ආදායමක් තියෙනවා. අන්න ඒ ආදායම කිසියම් සීමාවක් ඉක්මවන විට ඒ සීමාව ඉදිරිපත් කරන්නේ රජයෙන්. ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ බද්ද අය කරන්නේ ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්.
එතකොට ඒ සීමාව වුන් අපිට කියනවා මම තව පොතකින් පෙන්නන්නම්. ඒ සීමාව ඉක්මවලා අපි යම් ආදායමක් උපයනවා නම් දුවේ පුතේ ඒ වැඩිපුර උපයන මුදලින් ප්‍රතිශතාත්මකව රජය බදු මුදලක් අය කරනවා. ඒ අය කරන බදු මුදල තමයි ආදායම් බද්ද ලෙස හඳුන්වන්නේ. ආදායම් බද්ද ලෙස හඳුන්වන්නේ අන්නේ අය කරන බදු මුදල. ඒක අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ඒක කාණ්ඩ විදිහට තමයි ගන්නෙ. අපි ගත්තොත් මේ තියෙන්නේ දැන් පළවෙනි රුපියල් පළවෙනි 500,000. දැන් අපි ගත්තොත් පළවෙනි 500,000 ආදායම් බද්දෙන් නිදහස්. ඒ කියන්නේ වාර්ෂිකව ලක්ෂ 5ක් වෙනකන් අපිට උපයන්න පුළුවන්. ලක්ෂ 5ට වඩා අපි උපයනවා නම් ඒ ලක්ෂ 5ට වඩා වැඩි දෙවෙනි ඊළඟ ලක්ෂ 5 සීමාව තුල වැඩිපුර උපයන එකකින් 104ක් රජය අය කරනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම ලක්ෂ නැත්තම් 900,000ක මුදලක් වාර්ෂිකව උපයනවා කියලා අර කිව්ව අවස්ථා යටතේ මගේ මාසික ආදායමයි සමහරක මාසික ආදායමයි ඊට පස්සේ අපේ දේපල වල ලැබෙන ආදායමයි මං කරන ව්‍යාපාරයක ලැබෙන ආදායමයි හෝ මේ තුනෙන්ම හෝ දෙකකින් හෝ එකකින් හෝ මගේ වාර්ෂික වැටුප රුපියල් 9000 මගේ ආදායම 9000ට වඩා 900,000ක් නම් එතකොට මගේ මේකෙන් 500,000ක ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. එතකොට 400,000ක් තමයි ආදායම් බදු වලට යටත් වෙන්නේ. ඒක එන්නේ මෙන්න මේ පළවෙනි මේ දෙවෙනි කියන මේ කාණ්ඩයට ඊළඟ 500,000ට. එතකොට මම ඒකෙන් මේ 400,000න් 104ක් රජයට ගෙවන්න ඕන බදු මුදලක් විදිහට ඍජු බද්දක් මේක ඍජු බද්දක් ගෙවන්න ඕන. ඒතර අපි සුළු කරොත් මෙතන 4,000 4ක්. 4 වරක් 4 14 16000යි 16000ක් මම රජයට ගෙවන්න ඕන. කොහෙටද ගෙවන්න ඕනේ? ආදායම් බදු දෙපාර්තමේන්තුවට මං ගෙවන්න ඕනේ. එතකොට ඔවුන් කොහොමද මේක අය කරගන්නේ? මෙහෙමයි. ආදායම් බදු දෙපාර්තමේන්තුවට අපේ ආදායම් වාර්තාවන් පිළිබඳව වාර්ෂිකව දැනුවත් කිරීම කරන්න වෙනවා. දැන් ආයතනයක වැඩ කරන කෙනෙක් නම් අපේ ආයතන මට්ටමින් ඒ ආයතන දැනුවත් කරලා තියෙනවා වැටුප් පිළිබඳව. එතකොට සමහර වෙලාවට අපේ වැටුප් පඩිපතෙන්ම මේ ආදායම් බද්ද කැපිලා යනවා. නැත්තම් ඉතින් අපි ව්‍යාපාරිකයෙක් නම් නැත්තම් අපේ දේපල වලින් අපි ආදායම් උපයන කෙනෙක් නම් අපි අනිවාර්යයෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඕන අපේ ආදායම් පිළිබඳව. වාර්ෂික ආදායම් පිළිබඳව. එතකොට අපි මේ කියන ආදායම් බදු වලට යටත් වෙනවා. මේක නීතිමය කාරණාවක් නිසා අපිට ඒක මගහැරලා යන්න බෑ. ඒකට වංචා කරන්න බෑ. එහෙම වුණොත් ඔවුන්ට පුළුවන් අපිට විරුද්ධව නඩු පවරලා මේ අපිට නීත්‍යානුකූලව දඬුවම් ලබා දෙන්න පුළුවන්. අන්න එහෙම කාරණාවක් තියෙනවා. එතකොට ඊළඟ 500,000 වෙනකොට 108යි එන්න මේ බදු ප්‍රතිශතය වැඩි වෙනවා ඉහළ ආදායමක් උපයන කෙනෙක්ට. මෙතනින් ඉවර වෙන්නේ ඊළඟට 116 120 124 ආදී ලෙස මේක වැඩි වෙනවා. මේක මේ අරන් තියෙන මහ බැංකු වාර්තාවකින්. දැනටත් අපි මේ වර්තමානයේ මේ ආකාරයටම වෙන්නේ නැති මේ ආදායම් බදු අය කරන්නේ. right අපි සටහන් කරගමු. ලියන්න මෙහෙම කරුණු විදිහට ලියා ගන්න යම් පුද්ගලයෙක් ඊට පස්සේ කමාවක් දාලා ලියන්න යම් පුද්ගලයෙක් තම සේවා නියුක්තියෙන් නැත්නම් රැකියාවෙන් කියන එක ලිව්වත් කමන්නේ තම සේවා නියුක්තියෙන් හෝ දේපල වලින් හෝ ව්‍යාපාරයෙන්
ව්‍යාපාරයෙන් වාර්ෂිකව උපයන ආදායම වාර්ෂිකව උපයන ආදායම වාර්ෂිකව උපයන ආදායම කිසියම් සීමාවක් ඉක්මවයි නම් කිසියම් සීමාවක් ඉක්මවයි නම් එම වැඩිපුර උපයන ආදායම වෙනුවෙන් එම වැඩිපුර උපයන ආදායම වෙනුවෙන් එම වැඩිපුර උපයන ආදායම වෙනුවෙන් රජය බදු මුදලක් අය කරයි. රජය බදු මුදලක් අය කරයි. එය ආදායම් බද්ද ලෙස හඳුන්වයි. එය ආදායම් බද්ද ලෙස හඳුන්වයි. එය ආදායම් බද්ද ලෙස හඳුන්වයි. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව එම බදු මුදල අය කරන්නේ පහත එම බදු මුදල අය කරන්නේ පහත දැක්වෙන ප්‍රතිශතයන් වලට අදාළවය. එම බදු මුදල අය කරන්නේ පහත දැක්වෙන ප්‍රතිශතයන් වලට අදාළවය. මෙන්න මේ වගුව පුතේ පිටපත් කරගන්න පොඩ්ඩක්. පහත දැක්වෙන ප්‍රතිශතයන් වලට අදාළවය. මෙන්න මේ වගුව. තව මෙතනින් එහාට තියෙනවා ඊළඟ 518 අය කරනවා 16%ක්. ඊළඟ 518 අය කරනවා 20%ක්. ඔය විදිහට තියෙනවා පුතා. 24ක්. 4න් 4 වගේ වැඩි වීගෙන යනවා. ඔබ 112 වෙනකන් දැනට ලියා ගන්නකෝ. ලියාගෙන ඉවරද?
හරිද දරුවනි? හරි. ඔන්න ඔය විදිහට තමයි ආදායම් බදු අය කරන්නේ. ඊට පස්සේ ලියන්න මෙම බදු මුදල අය කරනු ලබන්නේ ශ්‍රී ලංකා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසිනි. ශ්‍රී ලංකා නෑ. ඔමින්න මේ බදු මුදල අය කරනු ලබන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි. මෙන්න මේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි. ආදායම් බදු දෙපාර්තමේන්තුව. ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් තමයි මේක අය කරන්නේ. ඔව් ඔන්න බලන්න ඔබේ පැවරුම ගන්න. දැන් මේක අපි පොඩ්ඩක් බැලුවොත් 1,200,000ක් වාර්ෂික වටිනාකමක් ලබන පුද්ගලයෙකුගේ ආදායම් බදු මුදල ගණනය කිරීම සඳහා මුදල් තීරණය කරන ආකාරය තමයි මේ පෙන්නන්නේ. 1,200,000. එතකොට නිදහස් වෙනවා පළවෙනි 500,000. ඊළඟ 500,000 104ට යටත් වෙනවා. ඊළඟ 200,000 108ට යටත් වෙනවානේ. ඊළඟට 200,000ක් එනවනේ. ඒතකොට 108ට යටත් වෙනවා. එතකොට 500,000යි 500,000යි මිලියනයයි 1,200,000 තමයි මෙහෙම හැදෙන්නේ. ඒක මුලින්ම අපි හඳුනා ගන්න ඕන. ඊට පස්සේ අය කරන විදිහ තමයි පළවෙනි 500,000ට 104යි, දෙවෙනි 200,000ට 108යි. ඒතර 20,000යි 16,000යි එකතු වුණාම 36,000ක බදු මුදලක් රජයට ගෙවන්න ඕන වාර්ෂිකව මේ පුද්ගලයා. 36,000ක බදු මුදලක් රජයට ගෙවන්න ඕන වාර්ෂිකව. නේ? එන්නේ අන්න එහෙමයි. එතකොට දැන් මේකේ ඔබට පේනවා මේකේ මේ ආයතන උපයන මේ විදිහට කාරණා තියෙනවා මේ අභ්‍යාසයේ. අපි ගැටලුවකට ගියොත් ඒක අමතර ගැටලුවකට ගියොත් ලියන්න බලන්න මෙන්න මේක හදන්න බලන්න. එක්තරා ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම උදාහරණයක හරි එක්තරා ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම 1,650,000ක් නම් 1,650,000ක් නම් ඔහු ගෙවන ආදායම් බද්ද ගණනය කරන්න. ඔහු ගෙවන ආදායම් බද්ද ගණනය කරන්න. ඔහු ගෙවන ආදායම් බද්ද ගණනය කරන්න. ඔහු ගෙවන ආදායම් බද්ද ගණනය කරන්න.
ඔහු ගෙවන ආදායම් බද්ද ගණනය කරන්න. ඔහු ගෙවන ආදායම් බද්ද ගණනය කරන්න. එතකොට පුතා අපිට හොඳම දේ මේ වගේ පොඩි වගුවකට ගියා නම් ඔන්න අපි එනවා පළමු 500,000. නැත්නම් අපි ගත්තොත් එහෙම ප්‍රතිශතත් එක්ක ගමු. මෙතන ප්‍රතිශතයක් අය කරන්නේ ඒ පළමු 500,000. පළමු 500,000. ඒකට අය කරන්නේ නැහැ නේ. ඊළඟට 104ක ප්‍රතිශතයක් ගන්නවා ඊළඟ 500,000ට. ඊළඟ 500,000ට 104ක ප්‍රතිශතයක් ගන්න. නේ? ඒතර 500,000යි 500,000යි මිලියනයයි. ඊළඟ 500,000ට 108ක ප්‍රතිශතයක් ගන්නවා. එතනත් තව 500,000ක් එනවා. 108යි. එතකොට 500,000වත් 3යි 1,500,000යි. තව ඉතුරු වෙනවා පුතාලට පේනවා 350,000. ඒ 350,000ට 112ක ප්‍රතිශතයක් ගන්නවා. ඔන්න ඔහොම ගත්තනම් වැඩේ එකපාරම ලේසි වාක්‍ය ලියන්න අවශ්‍යත් නැහැ. බද්දෙන් නිදහස් 104 108 112. දැන් අපි මෙතනදිම මේක අපි සුළු කරලා ගමු. ඔයගොල්ලෝ සුළු කරලා ගන්න බලන්න. මෙතන එන උත්තරේ කීයද කියලා හොයාගන්න. මෙතන එන උත්තරේ කීයද කියලා හොයාගන්න. මෙයාව හොයාගන්න. එතකොට එම නිසා ගෙවන මුළු ආදායම් බද්ද අන්න ඔයගලන්ට ලියන්න පුළුවන් ওই තුනේ එකතුව. ඔය තුන ඔහොම ලියලා එකතුව ගන්න. බලන්න හොයන්න කීයද කියලා. මුළු ආදායම් බද්ද. කීයද? ජනුලි කීයද ආවේ පුතා? දුව තාම හදනවද? බානුජාට කීයද ආවේ? කීයද ආවේ පුතා උත්තරේ? නෑ සර් මම මේ කිව්වේ නෑ. තාම හදනවද? 12 තියෙන්නේ. ඈ? 12 වගුව මේක තියෙන්නේ. ඔව්. ඒක අර 1,50,000 නේද? මෙතන 350,000 නෙවෙයිනේ 1,50,000 එන්න ඕනේ. ඔව් 150,000. මෙතන මිලියනයයි මෙතන 1,500,000යි මෙතන 150,000. ඔව්. බොහොම ස්තුතියි. 150,000යි නැත්නම් 1,650,000 දෙන්නේ නැහැ නේ. කොහොමද දෙන්නේ දැන් උත්තරේ? මෙතන CA එකයි මෙතන CA 5000යි. ඒක 5000යිම 4ක් රුපියල් 20000යි.
මෙතන CA එකයි මෙතන CA 5000යි. 5000 8ක් 8 වරක් 5 40යි 40000යි. මෙතන CA එකයි මෙතන CA 1500යි. නේ 1500යි. එතකොට එතන කීයද එන්නේ? එතන 1500 වුණාම එතන 18000යි නේ. 12 වරක් 5 8න් 6ක් ඉතින් 12 වරක් 12යි 18යි 18000යි. එතකොට අන්න අපි 20000 40000 18000 එකතු කරනවා. එහෙම එකතු කරන්න අමාරු නම් පහළට හරි ලියලා එකතු කරන්න. 40යි 60යි 78000ක් ගෙවනවා නේද පුතා? එයා බදු මුදල ආදායම් බද්ද ලෙස රජයට වාර්ෂිකව රුපියල් 78000ක් ගෙවනවා. බලන්නකො රජයට කොච්චර මුදල් ලැබෙනවද කියලා මේ එක පුද්ගලයෙක්ගේ. එයාගේ වාර්ෂික ආදායම 1,656,000 වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම කියන්නේ එයාගේ මාසික ආදායම පොඩ්ඩක් අපි බලමු. මාසික ආදායම බලන්න අපි මෙයාව 12න් බෙදන්න එපානේ. 12න්. ඒතර 12 1යි 12යි ඉතුරු වෙනවා 4ක් 45යි 12 වරක් 3 36යි 36යි එතකොට මෙතන 45යි 15න් 6ක් 9යි 90යි 90ක් වුණොත් එහෙම 12 වරක් 7 84යි මේ 84යි ඉතුරු වෙනවා 6ක් 60යි කියන්නේ 5යි 0.2යි සාමාන්‍යයෙන් එයාගේ මාසික ආදායම 1,37,500යි මාසිකව 1,37,500ක් මාසිකව 1,37,500ක් උපයන කෙනෙක් රජයට ආදායම් බදු ලෙස වර්ෂයකට ගෙවනවා රුපියල් 78000ක් වර්තමානයේ මේ තීන තත්වයන් එකද මේ වර්තමානයේ මේ විදිහටම තමයි පුතා අය කරන්නේ හරි මේ 2013ත් අය කරන්නේ මේම තමයි ආදායම් බදු ප්‍රතිශතයන් වෙන්නේ ඒතර 1,37,500ක් මාසිකව උපයන කෙනෙක් අවසන් අනිවාර්යයෙන්ම ආදායම් බදු ලෙස ගෙවන්න ඕන රජයට රුපියල් 78000ක්. ඒ වගේ ඉතින් ආදායම් බදු ලෙස රජයට කොච්චර මුදලක් ලැබෙනවද මේ පුනරාවර්තන වියදම් පියව ගන්න. ඒ වගේම එහෙමනම් ඒවා වක්‍රාකාරව පොදු මහජනතාව වෙනුවෙන් කොයි ආකාරයකට මේවා වියදම් කරලා මහජනතාවගේ සුබ සාධන කටයුතු කෙසේ කරන්න පුළුවන්ද? එසේ වුණා නම් ලංකාව තාම දියුණු වෙමින් පවතින රටක් වෙන්නේ ඇයි කියන තැන තමයි ප්‍රශ්නේ. නේද පුතා? දියුණු වෙමින් පවතින රටක්. දැන් ඊයේ ජනාධිපතිතුමා කියනවා අපේ රට දියුණු වෙමින් පවතින රටක්. මේ තාම අපේ රට සංවර්ධනයේ වෙමින් පවතින රටක්. ඒ හින්දා මේ අපේ රට ලොක්ඩවුන් කරන්න බෑ. ඒ මොනොත් දෛනිකව බොහෝ දෙනෙක් දෛනිකව මේ නොවිධිමත් විදිහට තමයි ආදායම් උපයන්නේ. නොවිධිමත් විදිහට. මේ කුංචි කුංචි ව්‍යාපාර කරනවා. මේ ඒ වගේ දේවල් වලින් තමයි ආදායම් උපයන්නේ අපේ රටේ. එතකොට මේ සියල්ල කඩා වැටෙනවා. නේද? ඇත්ත. හැබැයි ඉතින් ඒ தત્ත්වයේ තාම පවතින්නේ අපි නිදහස ලැබපු කාලේ ඉඳන්ම. අපිත් එක්ක සමගාමීව නිදහස ලැබපු රාජ්‍යයන් බොහෝ මේ වෙන විට සංවර්ධිත රාජ්‍යයන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි තාම එකම තැන තමයි ඉන්නේ. කොයි හරි වැරද්දක් හෝ මොන හරි දෙයක් වෙලා තියෙනවා. නේද? ඉදිරියටවත් අපි හිතමු මේවා වෙනස් වෙයි කියලා ඔබේ පරම්පරාව ඔබ සමාජගත වෙනකොට වැඩි හිටියෝ වෙනකොට. ඔන්න ඔය විදිහට තමයි ආදායම් බද්ද ගණනය කරන්නේ මෙතනදී ඔයගොල්ලන්ට හොඳම දේ තමයි මේ වගුගත කිරීමකින් මේක ගන්න එක. ඒතර ඔයගොල්ලන්ට හොඳටම වරද්ද ගන්න නැතුව කරගන්න පුළුවන් දෙයක්. අපි මේකේ අනිත් පැත්ත බලමු බලන්න. ආදායම් බද්ද දීලා ඔබෙන් අහනවා ඔහුගේ වාර්ෂික ආදායම. අපි එවැනි ගැටලුවක් හදන්න උත්සාහයක් දරමු. කියන්නේ මේ ගාන උදාහරණ දෙක දරුවනි වාර්ෂික ආදායම
ව්‍යාපාරිකයෙකු විසින් වසරක් තුල ගෙවන ලද ආදායම් බද්ද රුපියල් 56000කි. වසරක් තුල ගෙවන ලද ආදායම් බද්ද රුපියල් 56000කි. වසරක් තුල ගෙවන ලද ආදායම් බද්ද රුපියල් 56000කි. ඔව් ආදායම් බද්ද ලෙස 56000ක් ගෙවලා තියෙනවා. 56000කි. ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. ඔව් ඒකටත් අපිට මේ වගුව හරි වැදගත් වෙනවා. අපි මේ විදිහට වගුව සකස් කරගන්න. ඔන්න බලන්න. නේ? ඔහොම ගත්තා. මේ වගුව උදව් කරගන්න වෙතයි අපි. එතකොට ඔන්න මෙයාගේ දැන් මේ දීලා තියෙන්නේ ගෙවන ආදායම් බද්ද. ගෙවන ආදායම් බද්ද. ආදායම් බද්ද තමයි අපිට දීලා තියෙන්නේ. රුපියල් 56000යි. හරිනේ. එහෙනම් ඔන්න බලන්න දරුවනි මෙයාගේ ආදායම දැන් අපි හොයන්න හදයි. එතකොට අපි දන්නවා පළවෙනි 500,000 ආදායම් බද්දෙන් නිදහස්. දෙවෙනි 500,000ට එතකොට කීයක්ද අය වෙන්නේ ආදායම් බද්ද අපි බලමු නැවත 104යි. එතකොට මෙතන එනවා CA 1යි CA 5000යි රුපියල් 20000යි. රුපියල් 20000යි. දැන් 56000ක් නේ ආදායම් බද්ද. එතකොට මේ 26000 20000ට යටත් එයා. 20000ට යට 20000ක් එතකොට එනවා. ඊළඟට දැන් අපි පැත්තකින් මේ 56000න් 20000ක් අඩු කරගමු බලන්න. 20000ක් අඩු කරාම අපිට එනවා පුතා 36000. ඔන්න දැන් ඊළඟ 36000ට අපි එනවා. අපි ඊළඟ 500,000ටත් 100ට බලමු. ඊළඟ 500,000ටත් 100ට බැලුවාම CA 1යි CA 5000යි 8 වරක් 5 40යි. 40යි. 40000ක් එනවා. එහෙනම් දැන් මෙතන 36000යි. මෙතන 40000ක්. එහෙනම් මෙතන 500,000ම යාගේ ආදායම වෙන්නේ නැහැ. අන්න එතකොට අපිට පේනවා මෙතනින් පස්සේ අපිට මේ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මේ කාණ්ඩෙට එයා යන්නේ නැහැ. මෙතනින් තමයි අපි වැඩේ අල්ලලා ගන්න. මෙතනින් අපි අල්ලලා ගන්න. කොහොමද අල්ලන්නේ? අපිට දැන් ඕනේ මෙයා 36000ක් ගෙවන්නේ කොච්චර ආදායමක් සඳහාද? අන්න අපි ගන්නවා මෙහෙම. අපි ගන්නවා මෙතනට ගන්නවා ආදායම මෙතනට ගන්නවා බදු මුදල. මේ දෙන්න අතර සම්බන්ධය. ප්‍රතිශතයේ 108යි. එතකොට අපි තර්ක කරනවා 100ක් නම් 8ක් ගෙවනවා. බදු මුදල. බදු මුදල 36000ක් ගෙවන්නේ කොච්චරක් වෙනුවෙන්ද? 100කට 8ක් ගෙවන 36000ක් වෙනවා. අපි හරහාට ගුණ කරලා x හොයා ගන්නවා. x සමානයි 36000 ගුණ කිරීම 100 බෙදනවා පුතා 8යි. එතකොට අපිට පැහැදිලිව පේනවා මෙතන 8 ඒවා 1යි මෙතන 8 ඒවා 4යි 4000යි 4000 ඒවා 100ක් 40000යි.
4000ව 100ක් නේ 40000 නෙවෙයි 400000යි. ඒ කියන්නේ යා 36000ක් බදු මුදල ගෙවන්නේ රුපියල් 400000ක් වෙනුවෙන්. 400000ක් වෙනුවෙන්. එහෙනම් මෙතන යාගේ ආදායම වෙන්නේ රුපියල් 400000ක්. මෙතන ආදායම යාගේ රුපියල් 500000ක්. මෙතන කොහොමත් 500000ක්. අන්න හරි. එහෙමනම් අපි අවසානයේ ලියනවා එම නිසා වාර්ෂික ආදායම මේ 500000යි මෙතන 500000යි මෙතන 400000යි එකතුව මේ ටික එකතුව එතකොට එන්නේ 1,400,000ක් තමයි පුතා එයාගේ වාර්ෂික ආදායම වෙන්නේ. පැහැදිලිද? මෙතනින් තමයි අපි අල්ලගත්තේ. මෙතන 40000ක් නෙවෙයි මෙයාගේ එන්නේ 36000ක් නේ. එතකොට අපිට 36000ට අදාළ ආදායම අපි මේ ආකාරයට හොයනවා. 100කට 8ක් නම් 36000කට කීයද ආදායම? ඒ 36000 100ෙන් ගුණ කරලා 8ෙන් බෙදුවා. එතකොට 4000ව 100ක් 400000යි. ඒ අනුව තමයි අපි සමස්ත ආදායම ගණනය කරන්නේ. ඉතින් මේ වගේ වගුගත කිරීමකින් ගාන හදනකොට ඔබට මෙන්න බලන අපිටත් හරි පහසුයි. අන්න ඒ හින්දා මේ ක්‍රමයට හුරු වෙන්න. අඩුපාඩුවක් තියෙනවනම් හදාගන්න ඉක්මනට. ඔකේ අනුපුතා. සර් ඒකේ උත්තරේ එන්නේ 450,000ක් නෙමෙයිද? මෙතනද ඔව් සර්. 36000 මෙතන 108යි 36000 ගුණ කිරීම 100 බෙදීම 8. මට මෙතන වැඩ 8 වරක් 4 කියලා අරන් තියෙන්නේ නේද? මෙතන පුතේ ඔව් මෙතන 9 වරක් කියලා මම අරන් තියෙන්නේ මට වැරදිලා. මෙතන එන්න ඕනේ 8ව 1යි මෙතන 8ව 4 32යි. 32යි 40ට 5යි. මෙතන 450යි. මෙතන එන්න ඕනේ 450,000යි. පුතා හරි. මෙතන 450,000 පුතා. 450,000. මෙතන එන්න ඕනේ 450,000. එතකොට මෙතන 450,000. බොහොම ස්තුතියි. මෙතන මම 9 වරක් 4 8 වරක් 450. 1,450,000. ඔන්න ඔහමයි දුව. 1,450,000. මෙතන ආදායම වෙන්නේ 450,000. ඔන්න. right. එතන සුළු කරනකොට වරක් ගන්න. හරි. එතකොට අපි ওই කතා කරේ ආදායම් බද දෙපැත්තටම ගත්තා. ආදායම දුන්නාම බද්ද හෙව්වා. බදු මුදල දුන්නාම ආදායම හොයන විදිය තමයි සාකච්ඡා කරේ. ඔය හැර වෙන අවස්ථාවක් ඔබට ලැබෙන්නේ නැහැ. අපි තව පුංචි වෙලාවක් අරගෙන එකතු කළ අගේ මත බද්දත් කතා කරලා අවසන් කරමු. ඊළඟට අපි කතා කරන්නේ වැට් එක. ඒ කියන්නේ එකතු කළ අගය මත බද්ද.
මේක මකන්නද? ඔව් අපි බලමු. ඊළඟට දූල පුතාලා එන්නේ මේ පැවරුමේ ඔබට මේ ගැටලු තියෙනවා. මේ බොහෝමයක් ගැටලු සරල එකේ ඉඳන් සංකීර්ණත්වයේ දක්වාම තියෙනවා. ලියන්න මාතෘකාව එකතු කළ අගය මත බද්ධ කියලා. එකතු කළ අගය මත බද්ධ. එකතු කළ අගය මත බද්ධ. ඔගොල්ලෝ දන්නවා දුවේ පුතේ කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ සේවාවක් මිලදී ගැනීමේදී දැන් අපි පෞද්ගලිකාංශයෙන් දැන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. පෞද්ගලික රෝහලකට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් අරගෙන වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. ඒතර අපි යම් මුදල් ගෙවීමක් කරන්න ඕන සේවාවක් වෙනුවෙන්. ඒ වගේම කිසියම් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ වටිනාකමෙන් ඒ භාණ්ඩ හා සේවාවල වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයකට අදාළව මුදලක් රජයේ බදු මුදලක් ලෙස අය කරනවා. හැබැයි ඒක ඍජු බද්දක් නෙවෙයි, ඒක වක්‍ර බද්දක්. ඒක සමහර වෙලාවට පාරිභෝගිකයා දන්නේ නැහැ. නමුත් පාරිභෝගිකයා තමයි මේ බද්ද ගෙවන්නේ. දැන් අර තීරු බද්දත් අවසානයේ පාරිභෝගිකයා තමයි ගෙවන්නේ. තීරු බද්ද වාහන ආයනයන කරු ගෙවුවට පස්සේ වාහනේ විකුණනකොට ඒ බද්ද අවසානයේ පාරිභෝගිකයාට තමයි ගෙවන්න වෙන්නේ. ලියන්න මෙහෙම කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී පළවෙනි කරුණ කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී එහි මුළු වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් එකතු කළ අගය මත බද්ධ ලෙස අය කරයි. එකතු කළ අගය මත බද්ධ ලෙස අය කරයි. value added tax එක. එකතු කළ අගය මත බද්ධ ලෙස අය කරයි. ඇත්තටම මේක දැන් අපි ගත්තොත් එහෙම සේවා සපයන්නා ඉන්නවා. සේවා සපයන්නා තමයි මේක රජයට ගෙවන්නේ. සේවා සපයන්නා රජයට මේ වැට් එක ගෙවනවා. නමුත් අය කරගන්නේ පාරිභෝගිකයාගේ. පාරිභෝගිකයන් තමයි අය කරගන්නේ. මේ සේවා සපයන්නා. ඒක අපි පොඩි දල සටහනක් විදියට ඔහොම ගමු. දැන් අපි ගත්තොත් එහෙම සේවා සපයන්නා. ඔන්න මෙතන ඉන්නවා සේවා සපයන්නා. එතකොට මේ සේවා සපයන්නා තමයි මේ වැට් එක ගෙවන්නේ. එයා රජයට ගෙවනවා. සේවා සපයන්නා තමයි මේ රජයට මේ මුදල ගෙවන්නේ. එයා මේ value added tax එක ගෙවනවා.
නමුත් මෙයා පාරිභෝගිකයාගෙන් තමයි ආය කරගන්නේ. මෙයා ගෙවනවා. මෙයා මෙතන ආය කරගන්නවා. මෙතන ගෙවීම. ගෙවීම මෙතනදී කරන්නේ මෙයා වැට් එක අය කරගන්න. මෙයා නිකන් අතරමැදියෙක් වගේ වැඩේ කරන්නේ. මෙතන ඉන්නේ කවුද? පාරිභෝගිකයා. ඔන්න. ඊළඟ එක අපි ගත්තොත් නිෂ්පාදකයා. නිෂ්පාදකයා. නිෂ්පාදකයාත් ගෙවනවා වැට් එක. නෑ අපි මෙතන ගන්නේ වෙලෙන්දා. අපි ගමු වෙලෙන්දා. එයා ගෙවනවා වැට් එක. ඒක අය කරගන්නවා පාරිභෝගිකයා. ඇත්තටම මෙතන වෙලෙන්දා ගෙවන්නේ ඍජුව රජයට වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේක මේ නිෂ්පාදකයාට ගෙවන්න නිෂ්පාදකයා තමයි රජයට ගෙවන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. අවසානයේ කොහොම වුණත් පාරිභෝගිකයාගෙන් සේවා සපයන්න අය කරගන්නවා, පාරිභෝගිකයාගෙන් වෙලෙන්දා අය කරගන්නවා. පැහැදිලි? ඔය සටහන එකතු කරගන්න. අපි ගැටලුවකට යමු දැන්. ලියන්න පළවෙනි ගාන. උදාහරණ ගැටලුව. හරිනේ සටහන? පළවෙනි ගැටලුව මාසික දුරකථන ගාස්තුව රුපියල් 3500ක් වන මාසික දුරකථන ගාස්තුව රුපියල් 3500ක් වන පුද්ගලයෙකුගෙන්
එකතු කළ අගය මත බද්ධ ලෙස 15%ක් අය කරයි. රුපියල් 3500ක් වන පුද්ගලයෙකුගෙන් එකතු කළ අගය මත බද්ධ ලෙස 15%ක් අය කරයි. සියයට 15ක් අය කරයි. වැට් සමග ඔහුගේ දුරකථන බිල වැට් සමග ඔහුගේ නව දුරකථන බිල ගණනය කරන්න. වැට් සමග ඔහුගේ දුරකථන නව දුරකථන බිල සොයන්න නැත්නම් ගණනය කරන්න. වැට් සමග ඔබට ඔබේ දුරකථන බිල් නිවසට එන දුරකථන බිල් හොඳට විශ්ලේෂණය කරාම පෙනෙයි. කොහොමද මේවා අය කරලා තියෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා වැට් කොච්චරක් අය කරනවද කියලා. එතකොට සේවා ගාස්තුව 3500යි මාසිකව. වැට් ප්‍රතිශතය 15%යි. අපෙන් අහනවා වැට් ගෙව්වට පස්සේ මුදල කොච්චරද කියලා. කියන්නේ වැට් සමග නව දුරකථන ගාස්තුව කීයද කියලා. එතකොට අපිට හොඳම විදිය තමයි මේ විදියට වැට් ගෙවීමට කියලා දාලා පෙර පසු කියලා අපි ඔහොම ගන්න. එතකොට අපිට ලේසි. පෙර පසු මේ දෙක සම්බන්ධ වෙන්නේ 15% කියන ප්‍රතිශතේ. ඕන්න ඔහොම. දැන් අපි තර්ක කරනවා 100යි නම් පෙර වටිනාකම වැට් ගෙව්වට පස්සේ වටිනාකම 115යි. නේ? ගෙව්වට පස්සේ වටිනාකමනේ අහන් බිලනේ අහන්. දැන් 3500යි නම් පෙර වටිනාකම පසු වටිනාකම අහන්. එතකොට අපි කරන්නේ මොකද? අපි මේ හරස් ගුණිතය කරනවා. එතකොට අපිට x එනවා. x සමානයි 3500 ගුණ කිරීම 115 බෙදීම 100. බෙදීම 100. අපි දැන් මේක සුළු කරනවා. 100 1යි මෙතන 100 35යි. එතකොට මෙතන එනවා 35 ගුණ කිරීම 115. 35 ගුණ කිරීම 115. 115 අපි 35න් ගුණ කරනවා. පස්වරපා 25න් 5 දෙකක් ඉතුරුයි. පස්වරකේ 5යි 2යි 7යි පස්වරක එක 5යි. තුන්වරපා 15න් 5 එකක් ඉතුරුයි. තුන්වරකේ 3යි 1යි 4යි 3යි. මෙතන 5යි 7යි 5යි 12න් එකක් ඉතුරුයි. 5යි 4යි 9යි 10 එකක් ඉතුරුයි. 3යි 1යි 4යි. එතකොට එන්නේ පුතා වර්ධනා පස්වරපා 25යි 2යි පස්වරකේ 5යි 7යි පස්වරකේ 5යි තුන්වරපා 15යි තුන්වරේ 3යි 1යි 4යි 7යි 5යි 12යි 5යි 9යි 10යි 3යි 1යි 4යි නේ. ඔව් 4025යි. එතකොට අපි අවසානයේ ලියනවා වැට් සමග දුරකථන බිල. වැට් සමග දුරකථන ගාස්තුව රුපියල් 4025යි කියලා. ඔන්න ඔහොම. රුපියල් 525ක් රජයට ගෙවනවා වැට් විදියට නේ. 525. ඔන්න ඔහොමයි. අදාළ සුළු කිරීම පැහැදිලිව පෙන්නන්න. බලන්න රජයට මුදල් ලැබෙන විදිහනේ. දුරකථන බිල ගත්තොත් එහෙම වැට් විතරක් නෙවෙයි තව දුරකථන සමාගම් හා සම්බන්ධ වන බදු මුදලත් අවසානයේ පාරිභෝගිකයාගෙන්ම තමයි අය කරන්නේ. ඔබ බලන්න මම ලබන දවසේ දුරකථන බිලක පෙන්නන්නම් කොයි වගේ ආකාරයකද රජයේ බදු මුදල් අය කරන්නේ කියලා. අපි තව එක ගැටලුවක් හදලා අද දවස සම්පූර්ණ කරගමු. ඊළඟ ගාන පුතා මෙහෙමයි. හදලා ඉවරයි. ඊළඟ එක ලියන්න
සපත්තු නිෂ්පාදකයෙක් සපත්තු නිෂ්පාදකයෙක් නිෂ්පාදකයෙක් සපත්තු කුට්ටමක් නිෂ්පාදනයේ සඳහා පහත වියදම් දරයි. සපත්තු කුට්ටමක් නිෂ්පාදනය සඳහා පහත වියදම් දරයි. පහත වියදම් දරයි. අමුද්‍රව්‍ය සඳහා රුපියල් 1200යි. ශ්‍රමය සඳහා රුපියල් 300යි. අනෙකුත් වියදම් රුපියල් 200යි. ඊළඟට ලියන්න විකුණුම් මිලෙන් 12%ක එකතු කළ අගය මත බද්දක් එකතු කළ අගය මත බද්දක් රජයට ගෙවිය යුතු අතර සපත්තු කුට්ටමකින් රුපියල් 250ක ලාභයක් ඔහු බලාපොරොත්තු වේ. ඔහු බලාපොරොත්තු වේ. ඔහු බලාපොරොත්තු වේ. විකුණුම් මිලෙන් 12%ක එකතු කළ අගය මත බද්දක් රජයට ගෙවිය යුතු අතර සපත්තු කුට්ටමකින් රුපියල් 250ක ලාභයක් ඔහු බලාපොරොත්තු වේ. ඔබෙන් අහනවා සපත්තු කුට්ටම විකිණිය යුතු මිල සොයන්න. සපත්තු කුට්ටම විකිණිය යුතු මිල සොයන්න. සපත්තු කුට්ටම විකිණිය යුතු මිල සොයන්නලු. සපත්තු කුට්ටම විකිණිය යුතු මිල. ඒ කියන්නේ වැට් එකත් එක්ක තමයි මේ විකිණිය යුතු මිල අහන්නේ නේ. විකිණිය යුතු මිල කොහොමද කරන්නේ? එහෙමනම් පුතා ඔයගොල්ලෝ පළවෙනිම හොයන්න ඕන වැට් හැර සපත්තු කුට්ටම විකුණන මිල. සපත්තු කුට්ටම විකුණන මිල. වැට් හැර සපත්තු කුට්ටම විකුණන මිල ඔයගොල්ලෝ හොයාගන්න ඕන. එතනදී 1200 අමුද්‍රව්‍ය වියදම, 300 ශ්‍රමය, 200 වෙනත් වියදම්, ඒ වගේම 250 ලාභය එකතු වෙන්න ඕන. ඔන්න ඔය ටික එකතු කරගන්න ඕන. ඒ වැට් හැර සපත්තු කුට්ටම විකුණන මිල. මේ ටික එකතු වෙනවා. එතකොට ඔබට පේන්නේ මෙතන 50යි
3යි 2යි 5යි 7යි 9යි 1950ක් වෙනවා වැට් හැර. වැට් හැර මෙච්චරක් වෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ගෙවිය යුතු වැට් මුදල. ගෙවිය යුතු බදු මුදල. ගෙවිය යුතු බදු මුදල. මම බදු මුදලක් හොයලා අපි යමු බලන්න. ගෙවිය යුතු බදු මුදල වෙන්නේ 1950න් 112ක්. එතකොට අපි 10න් බෙදුවාම මෙතන 195යි, මෙතන 10න් බෙදුවාම 10යි. හොඳම දේ 12න් ගුණ කරලා 10න් බෙදමු. 12 වරක් 5 60යි, 6ක් ඉතුරුයි. 12 වරක් 9 108යි, 108යි 6යි 114යි. 4යි 11ක් ඉතිරි 12 වරක් 1 12යි 11යි 23යි. 12 වරක් 9 108යි 114යි 4යි 11ක් ඉතිරි 12 වරක් 1 12යි 11යි 123යි. ඒක ආයි 10න් බෙදන්න ඕන. එතකොට වැට් එක වෙනවා 234ක් පුතා. මේ වැට් එක වෙනවා 234ක්. දැන් අපේ අවසාන උත්තරේ සපත්තු කුට්ටමේ විකුණුම් මිල. සපත්තු කුට්ටමේ විකුණුම් මිල. වැට් එක තමයි ඒ දෙන්නේ. එතකොට ඔබ මොකද කරන්න ඕනේ? අර 1950ට රජයට ගෙවන 234 බදු මුදල එකතු කරන්න ඕන. එතකොට 1950ට එකතු වෙනවා 234ක්. 4යි 5යි 3යි 8යි 9යි 10යි 11යි 2යි. 9යි 3යි 8යි. රුපියල් 2184ක් වෙනවා පුතා වටිනාකම. විකුණුම් මිල. නේ 2184ක් වෙනවා. ඔන්නෝම. පැහැදිලිද? එතන මුළු මුදල හොයනවා ඊට පස්සේ ඒකෙන් තමයි අපි වැට් එක ගන්න යා. ලාභයත් ඒකට ඇතුළත් වෙනවා එතකොට. අවසාන වටිනාකමෙන් තමයි වැට් ප්‍රතිශතයෙන් ගුණ කරලා වැට් එක අරගෙන ඒක තමයි ඊට පස්සේ එකතු කරලා අවසාන විකුණුම් මිල ගණනය කරන්නේ. සමහර වෙළඳ දැන්වීම් වල ඔබ දැකලා ඇති පාරිභෝගිකයා රවට්ටන්න වැට් රහිත මිල තමයි සඳහන් කරන්නේ. වැට් රහිත මිල සඳහන් කරලා පුංචි අකුරින් දාලා තිනවා වරහණක් ඇතුලේ වැට් රහිත මිල කියලා උඩ මෙහෙම දාලා තිනවා වැට් රහිත මිල කියලා. නමුත් අපි ඒක මිලදී ගන්න ගියාම වැට් එකක් ගණනය වෙලා එකතු වෙලා එනකොට ඒ තියෙන මිලට වඩා වැඩි මිලක් තමයි විකුණුම් මිල ලෙස එන්නේ. නේ? ඉතින් ඔන්න ඔහොමයි ඉතින්. කෙසේ වෙතත් සෑම භාණ්ඩ හා සේවාවකින් පාරේ හිඟා කන මිනිස්සෙක් පවා කඩේට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයට මොන යම් හෝ දෙයක් මිලදී ගත්තත් මොන තරාතිරෙම හිටියත් ඒ ඔවුන් ලබා ගන්න භාණ්ඩ හා සේවා අනුව ඒ හැම භාණ්ඩ හා සේවාවකින්ම රජයට මේ බද්දට යටත්ව යම් මුදලක් රජයට යනවාමයි. මතක තියාගන්න. ඒ කියන්නේ ලොකු මුදලක් රජයට අය වෙනවා පුතා මේ භාණ්ඩ හා සේවා වලින්. ඉතින් මේ ආකාරයට ගත්තාම අපි මේ මූලික බදු වර්ග 4යි කතා කරේ. ඒ තමයි වරිපණම් බදු, තීරු බදු, ආදායම් බදු සහ වැට් කියන එක. value added tax නැත්නම් එකතු කළ අගේ මත බද්ද කියන එක.
මීට අමතරව අය කරන බදු බොහෝ ප්‍රමාණයක් තියෙනවා පුතා. මීට අමතරව රජයේ අය කරන බදු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි මෙන්න මේ සටහනේ දිහා පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් මේ ආදායම් බදු, උපයන විට ගෙවීමේ බදු, ආර්ථික සේවා ගාස්තු, එකතු කළ අගය මත බද්ද, සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය, සංචාරක වැට් බදු මේ ජාතික ගොඩනැගීමේ බද්ද, ප්‍රාග්ධන ලාභ බද්ද, ඔට්ටු හා සූදු බද්ද, මුද්දර බදු, ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල බද්ද, කොටස් ගනුදෙනු බද්ද, මේ වගේ තව බදු බොහෝ ප්‍රමාණයක් රජය අය කරගන්නවා විවිධ ක්‍රමවේද ඔස්සේ. ඒකෙන් අපි කතා කරේ මූලික බදු පිළිබඳව විතරයි. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති කොයි වගේ ප්‍රමාණයක් රජය අය කරගන්නවද අර පුනරාවර්තන වියදම් පියව ගන්න සඳහා. හරි දුවේ පුතේ. එහෙමනම් අපි බදු පිළිබඳව සාකච්ඡාව අවසන් කරනවා. ඔබේ කාර්යභාරය තමයි ඉතිරි වෙලා තියෙන්නේ. පළවෙනියෙන්ම පෙළ පොතේ ගැටලු හදන්න. පෙළ පොතේ 14 එක අභ්‍යාසය ඔබ අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙන්න ඕන. 14 එක අභ්‍යාසය සම්පූර්ණම වෙන්න ඕන. ඊට පස්සේ මන් දුන්නු පැවරුම ඔබ කළ යුතුමයි. පැවරුම සරල එකේ ඉඳන් සංකීර්ණත්වයට වෙනකම් මේකේ ගොඩනැගිලා තිනවා. මේ පැවරුම තුලම මේ ගැටලු විසඳන්න පුළුවන්. මේකත් ඔබ කරලා තියෙන්න ඕන. මේක ඇගීමක් තියෙනවා. ඔබ මේ කාලය අනුරූපව ඒක කරන්න. මේ පහත එක් ප්‍රශ්න මිනිත්තු 2ක් 3ක් අතර කාලයක් තුල විසඳන්න උත්සාහ කරන්න. මේ ටික සම්පූර්ණ කරලා තියාගන්න. අපි ලබන බ්‍රහස්පතින්දා මේකේ ඕගලන්ට තිබුණු අමාරු ගැටලු සාකච්ඡා කරනවා. මේ සාමාන්‍ය සෙකන්ඩ් පේපර් එකට එන්න පුළුවන් ගැටලු. මේ ගැනත් ඔබේ මේ ගැටලු එකකට අතහරින්න එපා. මේ හැම එකම හදන්න. ඒ ටික හදලා තියාගන්න. ඊළඟට අපි එන්නේ පොලිය පිළිබඳව සාකච්ඡා කරන්න ඉදිරි දවසේදී. හරි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන මොනවා හරි අහන්න තියෙනවද අවශ්‍ය දෙයක් ගැටලු දැන් එහෙමනම් බ්‍රහස්පතින්දා මුණ ගැහෙන්න